අයබෝවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද 2022 7 වෙනි මාසේ 15 වෙනිදා සිකුරාදා දවස වැඩ කරන සතියක අවසන් දවස සිකුරාදා බවට පත් වෙනකොට අද අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරය තුලින් මේ උදෑසනම අපි යන්න සූදානම් වෙනවා දවසේ මුලින්ම අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද තිබෙන සිරස්තල සියල්ල අතරින් ජාතික පුවත්පත්වල ප්‍රධානම සිරස්තල අතරට එකතු වෙන සිරස්තලයක් තමයි අද පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගන්නේ. ඒ තමයි අරගලයේ ඉල්ලූ ලිපිය ලැබෙයි කියන සිරස්තලය. ගෝඨාභය ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලියුම සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කතානායකට ලැබෙයි. ලිපියේ නිර්වද්‍යතාවය තහවුරු කර නිල ප්‍රකාශය අද ගෝඨාභයගේ ඉල්ලා අස්වීම මාලදෙවින් කතානායකත් තහවුරු කරයි. ගෝඨා පැමිණියේ පෞද්ගලික සංචාරයකට බව සිංගප්පූරුව කියයි. වාර්තාගත ගුවන් ගමනකින් පසු ගෝඨා සිංගප්පූරුවට අවසන් ගමනාන්තය පැහැදිලි නෑ. ඒ විදිහට තමයි මේ සිරස්තලය යටතේ අනු සිරස්තල කිහිපයක් ඉදිරිපත් කරන්නේ. මේ පිළිබඳව අද දවසේ ආරම්භ කලින් කිව්වා වගේ සියලුම පුවත්පත් වාර්තා කරන ලිපියක් බවට පත් වෙලා තිබෙනවා. ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. අරගලය ඉල්ලූ ලිපිය ලැබීම සම්බන්ධව. ඊට පස්සේ අපි තවත් කාරණා කිහිපයකට යන්න සූදානම් වෙනවා. වැඩබලන ජනපති රනිල් දියුරුම් දීම අද කියලා තමයි සටහන් වෙන්නේ. නවෝදයා පවණි තොරතුරු වාර්තා කරනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනේ වැඩබලන ජනාධිපති ධුරයේ දියුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ මෙලෙස දියුරුම් දීමට නියමිත බවද ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් සමගම තවදුරටත් ප්‍රකාශ වෙනවා ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිනි. යනුව පෙරේදා සිට බලපෑවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත කියලා තමයි ඒ තොරතුරේ කියවෙන්නේ. සර්වපක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සජිත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල පක්ෂ නායකයෝ තීරණය කරති කියලා තමයි කියන්නේ. අද දවසේදී මේ පිළිබඳව නිල වශයෙන් අනිකුත් ප්‍රකාශනුත් ඉදිරිපත් වෙන්නට සූදානම් තිබෙනවා. ඊයේ දවසේදී මේ පක්ෂ නායක රැස්වීම පක්ෂවල නායකයින්ගේ තීරණ පිළිබඳව මාධ්‍ය විමසුවත් ඇතැම් අය ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කරන්න සූදානම් වුණේ නැහැ. එයා අද දවසේදී ප්‍රකාශ කරනවා කියන කාරණාවේ තමයි වොන් හිටියේ. කොහොමද කීප දෙනෙකුගෙන් කියවුණා සජිත් මහතා පිළිබඳව. ඉතින් අද දවසේ අද පුවත්පතත් වාර්තා කරනවා සර්වපක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සජිත්‍ර කියන ශීර්ෂ පාඨයත් එක්ක. අත්පත් කරගත් ස්ථානෝත්තරකින් අරගලකරුවෝ ඉවත් වෙති. ජනපති මැදුර, අරලියගහ මැදුර හා අගමැති කාර්යාලයේ අතර ජනාධිපති කාර්යාලය තුල තවදුරටත් රැඳී සිටින බවත් කියනවා කියලා තමයි කියන්නේ. අරගලකරුවෝ මෙම ප්‍රධාන මන්දිර වලින් ඉවත් වුණු බව සහ ඒ හා සම්බන්ධ ඡායාරූප අද දවසේ මේ පුවත්පතේ තියෙනා වගේම අද පුවත්පතේ තියෙනා වගේම අනිකුත් පුවත්පත්වලත් මුල් පිටුවේ සිරස්තල අතරට මෙයත් එකතු වී තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වළකින්න ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට හමුදාව බලය පාවිච්චි කරනවා. යුද හමුදා මූලස්ථානයයි එය නිවේදනය කරන්නේ. ගෝඨා සහ හිතවතුන් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න. බ්‍රිතාන්‍ය ලිබරල් ඩෙමොක්‍රැටික් පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඔවුන්ගේ පාර්ලිමේන්තුව තුල රැස් වුණු අවස්ථාවේදී මේ පිළිබඳව ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාව පිළිබඳව සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ටිකක් දිගින් දිගටම ඔවුන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාව අතරතුරදී ප්‍රකාශ වුණු ප්‍රධානම කාරණාවක් තමයි ගෝඨාභය සහ හිතවතුන් අත්අඩංගුවට ගන්න කියන කාරණාවට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න කියන කාරණාව එහිදී ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මහින්ද හා බැසිල් අද වෙනකම් විදේශගත වන්නේ නැතිලු. කබ්‍රාල් අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වන්නේ නැතිලු. නීතිඥයින් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. ඒ වර්තමාන තත්ත්වයන් එක්ක සහ පසුගිය දේවලුත් එක්ක මේ වරෙන්තු නිකුත් කිරීම සිදු වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ගමන් තහනම් කිරීම කිහිපයක්ම තිබෙනවා. හිටපු පුද්ගලයන් කිහිප දෙනෙකුටම විශේෂයෙන්ම විවිධ තනතුරු දරපු පුද්ගලයන් කිහිප දෙනෙකුටම මේ විදිහට විදේශ ගමන් තහනම් කිරීම සිදු වෙලා තිබෙනවා. මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකුටත් ඒ විදිහට මේ තහනම ලබා දීලා තිබෙනවා. අද දවස දක්වා විදේශගත වීම තහනම් කියන කාරණාත් එක්ක කොහොම නමුත් අපි ඒවා පිළිබඳව තවදුරටත් ඉදිරියේදී කතා බහ කරන්න සූදානම්. සියලු පුවත්පත් අද දවසේදී එමෙ තොරතුරුත් වාර්තා කරනවා. අපි තවත් සිරස්තලකට යන්න සූදානම් වෙනවා. ආද පුවත්පතින් තීරණාත්මක සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාර්ක සභාවේ සමාජිකයෝ රැස් වෙති කියලා තමයි කියන්නේ. පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාර්ක සභාවේ සමාජිකයින් සහභාගී වන රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ කියලා සඳහන් වෙනවා. කතානායක මහින්ද අපබේවරද මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වන බවත් සටහන් කරලා තිබෙනවා.
පොල්දුවේ නොසන්සුන්තාවය පිළිබඳව අද දවසේදී සියලුම පුවත්පත් වාර්තා කරනවා. අද පුවත්පතත් ඒ පිළිබඳව කියන්නේ මෙන්න මේ විදිහට පොල්දුව නොසන්සුන්තාවයේදී සෙබළුන් දෙදෙනෙකුගේ T56 ගිනි අවි දෙකක් හා උණ්ඩ පැහැරගෙන හමුදා සාමාජිකයින් 16කට තුවාලත් සිදු වෙලා තිබෙනවායි කියලායි වාර්තා වෙන්නේ. සාමකාමී අරගලේ යම් යම් තැන්වලදී යම් යම් පිරිස්වල මෙවැනි කඩාකප්පල්කාරී තත්ත්වයන් අපිට වාර්තා වෙනවා, දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙයයි මැඩපවත්වා ගත යුතුම තත්ත්වයේ බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් මේ වෙන පැත්තකට ගමන් කරොත් එහෙම සාමකාමී අරගලයක් සහ රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කළා වූ අරගලය ඊටමත් අවාසනාවන්ත විදිහකට වෙනත් පැතිකඩකට ගමන් කරනවාද කියන ප්‍රශ්නාර්ථය අපි හැමෝම ඉදිරියේ තිබෙනවා. ඒ නිසා අරගලය සමග ඉන්න හැමෝටමත් කියන්න තියෙන්නේ මෙය වෙන පැති වලට ගමන් කරන්න නොදී රැක ගැනීම කළ යුතු කාරණාවක්. මෙතන පොල්දුව නොසන්සුන්තාවයේදී පසුගිය දිනවලදී සිදුවීම් එක්ක විවිධ රූපරාමු දකිනකොට ඒ තැන්වලදී විශේෂයෙන්ම බස් රථ වලට එහෙම පහර දෙන්න උත්සාහ කරන අවස්ථාවලදී ඒවා වළක්වන්න හුඟක් දෙනෙක් මේ අරගලයත් එක්ක ඉන්න සැබෑ පිරිස උත්සාහගත ආකාරය අපි දැක්කා. නමුත් සමහර පිරිස් මෙතෙන්ට එකතු වීමත් එක්ක යම් යම් වැරදි පැතිවලට ගමන් කරන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. එයයි වළක්වා ගත යුතුම තත්ත්වයේ බවට පත් වෙන්නේ. ඔය විදිහට දවසේදී අද පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි යන සුදුරම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. අද දවසේ අරුණ පුවත්පතේත් ප්‍රධාන සිරස්තල තුනක් වගේ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒතරින් පළවෙනිම සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ඡායාරූපකත් එක්ක ජනපතිගේ අස්වීමේ ලිපිය ලැබෙයි. අද පාර්ලිමේන්තුවක් ඇඳවන්නේ නැහැ. කතානායකයේ විදිහට ප්‍රකාශ කරනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුවරින් නිලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපාබේවර්ධනට ඊයේ රාත්‍රියේදී යොමු කර තිබිනි කියලා තමයි කියන්නේ. පෙරදා දවසේදී ලැබෙනවා කියපු ලිපිය ඊයේ දවසේදී ඊයේ රාත්‍රියේදී ලැබුණා කියන තොරතුර තමයි වාර්තා වෙන්නේ. වැඩබලන ජනපති අද දියුරුම් දෙයි. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකත් එක්ක ඔහු වැඩබලන ජනාධිපතිවරයා විදිහට අද දවසේදී දියුරුම් දෙනවා කියන කාරණාව වාර්තා කරන්නේ ඔය විදිහට අරුණ පුවත්පත. පොදු දේපල නීති හා සාමය රැකීමට හමුදාවට බලය ප්‍රචණ්ඩකාරීන්ට රතු එලියක්. රටේ පොදු දේපල ආරක්ෂා කරමින් නීති හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සමාජිකයින්ට බලය ලබා දී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි කියන මේ ඡායාරූපයකුත් එක් අද දවසේදී යුද හමුදාවට බලය ලබා දීම සම්බන්ධ කාරණාව ඉදිරිපත් කරනවා තමන්ගේ මුල්ම සිරස්තල අතරට අරුණ පුවත්පත. ජනපතිගේ යානය ලොවම ලුහු බැඳලා ආවේ පුද්ගලික සංචාරයකට. එහෙම කියනවා සිංගප්පූරුව. තොරතුරු වාර්තා කරනවා නයන තරංග ගමගේ. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පස්වරුවේ සිංගප්පූරුව වෙත ළඟා විය. ශ්‍රී ලංකාවේ ලවෙන් පෙරවරු 11:45ට පමණ මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපොළින් පිටත් වූ ජනාධිපතිවරයා පස්වරු 4:30ට පමණ මෙලෙස සිංගප්පූරුවට ළඟා වුණා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මෙම ගුවන් යානය පිළිබඳව අන්තර්ජාලය හරහා එය ගමන් කරන රටාව ඒ ගමන් කරන වෙලාව මේ සියලු දේවල් නිරීක්ෂණය කිරීම කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ පිළිබඳව සොයා බලපු වැඩිම ගුවන් යානයක් එහෙම නැත්නම් එවැනි ගුවන් යානයක් පිළිබඳව තොරතුරු හොයපු වැඩිම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි වාර්තා වෙන්නේ. එයයි මේ වාර්තා කරන්නේ ලොවම ලුහු බැඳලා ජනපති කියපු යානය කියන ශීර්ෂපටයත් එක්ක. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපිකුත් එක්ක අද දවසේදී සිරස්තලයක් ඉදිරිපත් කරනවා. අගමැති ධූරයට විපක්ෂයෙන් සජිත් කියන තේමාව මේ කාරණාව පිළිබඳව විවිධ අදහස් කරලිය තුල සාකච්ඡා කරන වෙලාවක් වහාම අගමැතිවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සිදු කළ දැනුම් දීමට අනුව අගමැති ධූරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කිරීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ ඊයේ තීන්දුව කරා කියන කාරණාව තමයි මේ විදිහට වාර්තා කරන්නේ අරුණ පුවත්පත. පාර්ලිමේන්තු අරගලකරුවන් සෙබළුන්ට පහර දී ගිනි අවි 3ක් පැහැරගෙන කියන කාරණාව අරුණ පුවත්පතත් වාර්තා කරනවා. කඳුළු ගෑස් පෙට්ටි 3කුත් උත්සලා කියලා තමයි එහි අනුසිරස්සලයක් ඉදිරිපත් කරන්නේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා අරුණට වාර්තා කරනවා මේ විදිහට. පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අරගලකරුවන් කළුවන් විසින් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සිහිසුන් වනතුරු පොළොව මුකරවරින් පහර දී ඔවුන් සතු ගිනි අවි පැහැරගෙන ඇත කියලා තමයි තොරතුරේ කියවෙන්නේ. රජගෙදර අරලියගහ මැදුර අරලගර කළුවන්ගෙන් නිදහස්. ජනාධිපති ලේකම් කාර්යාලය තවමත් ඔවුන් අතේ. සාමය ආරක්ෂා කිරීමේ පියවරක්
ලෙස අරගලකරුවන් විසින් අත්පත් කරගත් ගොඩනැගිලි වලින් ඉවත් වූ බව ගාලු මුදුර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් නියෝජනය කරන ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කරයි කියලා මේ සිරස්තලයත් ඡායාරූපයත් එක්ක තොරතුරු වාර්තා කරනවා. පොහොට්ටුවෙන් අපේක්ෂකයින් නැහැ. උදයදීව ඒකනායක වාර්තා කරනවා. පොහොට්ටුව දැන් හර වෙලා වගේ කතාවක් තමයි කියවෙන්නේ. ජනාධිපති ධූරයට හෝ අගමැති ධූරයට කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ඊයේ පස්වරුවේ මේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ කියලා වාර්තා වෙනවා. ඒ සමගම තවදුරටත් ඒ ලිපිය තුල සඳහන් වෙනවා විශේෂයෙන්ම දල සරහප් පෙරමුණ පිළිබඳවත් යම් කතාවක් තිබුණානේ. ඉතින් ඒක නිසාම මේ ලිපිය තවදුරටත් කරුණු කිහිපයක් ඔබට ප්‍රකාශ කරොත් වටී. ජනාධිපති ධූරයට හෝ අගමැති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දල සරහප් පෙරමුණ ඉවත් කිරීමට දේශපාලන පක්ෂ 10ක නායකයින් කළ යෝජනාවද යහපත් ප්‍රතිචාරයක් මන්ත්‍රීවරයාගෙන් ලැබී නොමැත කියලා තමයි ඒ යෝජනාවටද යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අතර මෙම ධූරය සඳහා ජාතික ජනබලවේගයෙන්ද කිසිදු අපේක්ෂකෙක් නම් නොකිරීමට තීරණයක් ගෙන තිබෙනවා කියලා ඒ පුවත තුල තවදුරටත් තොරතුරු වාර්තා කරනවා. රනිල් පඹයික් සරත් ෆොන්සේකා එහෙම කියනවා. රනිල් වික්‍රමසිංහ එළවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. ඔහු ඊයේ දවසේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කරපු කාරණාව ඉදිරිපත් කරපු කරුණු අතර මෙය උපුටා දක්වනවා. රනිල් පඹයික් සරත් ෆොන්සේකා එහෙම කියනවා. ශ්‍රී ලංකාවේ අර්බුදයට පුටින් හේතුවක් යුක්‍රේන ජනාධිපතිවරයයි එහෙම කියන්නේ. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට රුසියාව හේතු වූ බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලන්ස්කි චෝදනා කර ඇත. යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී ආහාර නිෂ්පාදනය අවහිර කිරීම මගින් ලොව පුරා නොසන්සුන්තාවයක් ඇති කිරීමට රුසියාව කටයුතු කර ඇති බව පෙන්වා දෙමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ චෝදනාව එල්ල කරලා තියෙනවා කියලා තමයි තවදුරටත් අරුණ පුවත්පතෙන් වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී රට පුරාම හර්තාල් කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරුකුත් වාර්තා කරනවා. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යාපාබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ naයකයින් ඉදිරි පැය 24 ඇතුළතද රටට වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් ලබන 18 වෙනිදා රට පුරා හර්තාල් සහ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කරලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. රට පුරා හර්තාල් කිරීමේ සූදානමක්. ඔය විදිහට තමයි අද දවසේදී මේ ප්‍රධාන පුවත්පත් අතර අරුණ පුවත්පත තමන්ගේ මුල් පිටිය තුළ වාර්තා කරන තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔය අතර මේ මුල් පිටුවේ තොරතුරු සියල්ලම වගේ ප්‍රකාශ කරපු වෙලාවක කාටුන් එකක් තියෙනවා අරුණ පුවත්පතේ මුල් පිටුවේම හසන්ත විජයනායකේ හුරේරා කාටුන් එක පොහොට්ටුවට අද නායකත්වයක් නැහැ කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කියනවා. පොහොට්ටුවට නායකත්වයක් නැහැ කියනකොට ඔය රනිල් ඉන්නේ කියලා තමයි කියන්නේ. වැඩි වෙනසක් නැහැ ඉතින් කියලා තමයි කියවෙන්නේ ඒ කාරණාවනුත්. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටුකටත් අවධානය යොමු කරන්නට. අරගලකරුවන් මෙදුරු අත්හරිද්දී ඓතිහාසික භාණ්ඩ රැසකුත් අතුරුදහන් වෙලා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ තමයි ඛේදවාචකයක් බවට පත් වෙන්නේ. වටිනාකම් රැසක් තියෙන මේ මන්දිර පුද්ගලික දේවල් නෙවෙයි. මේවා රටකට වටින දේවල්, රාජ්‍යයකට වටින දේවල්. මේ සිදුවුණු කාරණාත් එක්ක බොහෝ දේවල් මේ මන්දිර වලින් රැගෙන ගිහිල්ලා තියෙන, හොරකම් කරගෙන ගිහිල්ලා තියෙන කියන කාරණාව කියවෙනවා. නැති වුණු බඩුලයිස්තු හදන්න මාස 3ක් විතර යනවා කියලා තමයි මේ පුවත්පත තිබෙන ලිපියත් එක්ක කියවෙන්නේ. ඇතැම් සිතුවම් වල ඉතාමත් වටින බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන සිතුවම් රැසක් මේ මන්දිර තුල තිබුණා. ඒ වගේ සමහරු සමරු අත්සන් තියලා තියෙනවා. මේ වගේ නොහොබිනා වැඩ සහ නොකල යුතු කාරණා බොහොමයක් මේ තැන්වල සිද්ධ වෙලා තිබෙනවා. හානි කරලා තියෙන්නේ බීමත් හොරු කියලා තමයි තොරතුරේ තවදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. ඔය අතුරුතර අපි යනවා තවත් කාරණාවකට. ඒ තමයි කවුරු ආවත් විසඳුම IMF ඒ විදිහේ සිරස්වලකුත් එක්ක අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා, ලිපියක් ඉදිරිපත් කරනවා. වර්තමාන ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්නට තිබෙන ක්‍රමවේදයන් පිළිබඳව කතා බහ කරමින් මහ බැංකුව අධිපතිවරයා ඉදිරිපත් කරන අදහස් මගින් සැකසුණු වාර්තාවක් ඉතාමත් සුවිශේෂී ලිපියක් අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ. මේ අර්බුදයෙන් මිදෙන තුරුවත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුණොත් ඉදිරියේ තවත් දරුණු වෙයි කියලා කියනවා. අසාර්ථක ක්‍රමවේදයන්ට ගියොත් අපසතෝ තිබෙන සංචිත ප්‍රමාණය පවා අපිට අහිමි වෙයි.
චීනයේ සහයෝගය අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට අත්‍යවශ්‍යයි. අපේ රුපියල රැකගන්න ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දැම්මා කියලාත් කියනවා. IMF තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවට බාධා නැහැ. ඒ ප්‍රතිපත්ති සඳහා එකඟතාවයකට එළඹිය යුත්තේ පවතින රජයයි කියලා තමයි කියන්නේ. සුදුසු කාලෙදී සුදුසු තීරණ වලට නොගිය නිසා ඇති වී ඇති ඉරණම ඛේදනීයයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළහොත් අවාසී කියලාත් මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ විදිහට තමයි කවුරුවවත් විසඳුම IMF කියන තේමාව යටතේ අද දවසේදී විශේෂ ලිපියක් ඉදිරිපත් කළ තිබෙන්නේ අරුණ පුවත්පත. ඒ අතරතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අදහස් දක්වීමක් තිබෙනවා ලිපියක් විදියට ඇතුල් පිටුවල රට බේරා ගන්න නව බලවේගයක් ඕනෑ කියලා ඔහු කියනවා. මට බාර දුන්නොත් රට ගොඩ ගන්නවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ විදියට කියනවා. අපි අරුණ පුවත්පතෙන් අද පුවත්පතේ තිබෙන තවත් කාරණා කිහිපයකට යන්න සූදානම් වෙනවා. ඒ අතරතුරදී ෆ්‍රයිඩේ බුලට් එකක් තියෙනවා. ෆ්‍රයිඩේ බුලට් කවිය මෙන්න මෙහෙමයි අද දවසේදී ජනාධිපතිවරයාගේ කාටූන් එකකුත් එක්ක තමයි ඉදිරිපත් කරන්නේ. කිව්වම ගෙදර යන්නට පැනලා මාලේ අස්වෙන ලියුමටත් තව ගන්නවා කාලේ. නැති උනේ නැති නිසා පුටුවට බැඳි ආලේ අල්ලන් ඉන්නේ රටටම බස්සා බෝලේ. තවදුරටත් කාලය අල්ලගෙන හිටියනම් ලොකු ප්‍රශ්නයක් තමයි තවත් සිද්ධ වෙන්නේ. කොහොම නමුත් අද දවසේදී මේ අද පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙන තොරතුරු අතර උද්ඝෝෂණයක් පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. ජනපති හා වැඩ බලන ජනපති වහම ඉල්ලා අසුන ලෙස ඉල්ලා කොටුවේදී විරෝධතාවයක් ඊයේ දවසේදී පැවැත්වුණා කියන කාරණාව තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අදහස් දක්වීමකුත් දවසේ තියෙනවා විශේෂ ලිපියක් විදිහට. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුව සතුයි කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ පක්ෂ එකමුතුවේ අදහස් දැක්වීමකුත් තියෙනවා ලිපියක් විදිහට. අගමැති ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කතානායකවරයාට රට බාර දෙන්න කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ අදහස් දැක්වීමක් තිබෙනවා. මාධ්‍ය ආයතනවල ආරක්ෂාව වෙනුවෙන් සහෝදර මාධ්‍ය ආයතන ගන්නා ඕනෑම පියවරක් වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා කියලා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සංසදය ඒ විදිහට ප්‍රකාශ කරනවා. එමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. තවත් ජාතික පුවත්පත් ගණනාවක තොරතුරු ඔබට ගෙනෙන්නට අපි සූදානම් සිත පත්‍රය තුලින් රැඳලා ඉන්න සිත පත්‍රයේ සමගින්. ශ්‍රී ලංකයේ විශ්වසනීයම පුවත්පත් වැඩසටහන ශ්වේත පත්‍රයේ සමගින් යලිත් වතාවක් අපි ඔබව සජ්ජීව මුණ ගැහෙනකොට අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපත් එක්කයි සිරස්තල දෙකම ප්‍රධානම සිරස්තල දෙක ඉදිරිපත් කරන්නේ. අපි යමු පළවෙනි සිරස්තලයට. ගෝඨාභය ඉල්ලාස් වෙයි ලියුම කතානායකට ජනාධිපතිවරයාගේ ඡායාරූපකුත් එක්ක සුජිත් හේවාචුලිගේ තොරතුරු වාර්තා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද අබේවර්ධන මහතාට ඊයේ රාත්‍රියේදී බාර දී ඇත. සිංගප්පූරුවේ සිටින රාජපක්ෂ මහතා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලයේ මාර්ගයෙනි. නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිල නිවේදනය කතානායකයා විසින් අද ප්‍රකාශයටපත් කරන බව කතානායක කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුර තවදුරටත් වාර්තා කරන්නේ. වැඩබලන ජනපති රනිල් අද දියුරුම් දෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස අද පෙරවරුවේදී දියුරුම් දෙන්නට නියමිතයි කියන කාරණාව වාර්තා වෙනවා. ලංකාව අභ්‍යන්තරයේ කටයුතු වහම සිදු වෙනකොට ජාත්‍යන්තරයත් නිරන්තරයෙන්ම ලංකාව දිහා ඇහැගහගෙන ඉන්නේ. ඒක නිසා විවිධ තොරතුරු අද දවසේදීත් පුවත්පත්වල වාර්තා කරනවා ජාත්‍යන්තරය හා සමග. කොළඹ ප්‍රචණ්ඩත්ව විරෝධතාවය නිසා අත්‍යවශ්‍ය දෙයකට හැර ශ්‍රී ලංකාවට යන්න එපා කියලා රටවල් කිහිපයක්ම ප්‍රකාශයන් නිකුත් කරලා තිබෙනවා. බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, බහරේනය එම රටවැසියන්ට ප්‍රකාශ කරනවා මේ විදිහට අත්‍යවශ්‍ය දෙයකට හැර ලංකාවට සංචාරය කරන්න එහෙම යන්න එපා මේ දවස්වල කියන එක කොළඹ ප්‍රචණ්ඩ විරෝධතාවයන් නිසා. ඒක නිසා දැන් රටවැසියන් විදිහටත් අපි යම් යම් කාරණාවල් පිළිබඳව අවධානය යොමු කර යුතු වෙනවා. ඩොලර් ප්‍රශ්නත් එක්ක අපි ඉන්නකොට සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම තවදුරටත් සිදු නොවෙන්නට මේ සියලු දේවල් කටයුතු කරන්න ඕන කියන කාරණාව අපි මතක් කරන්නටම වෙනවා මේ වෙලාවකදී.
ඒ අතරතුර අරගලකරුවෝ ඇල්ලූ මන්දිර බාර දෙති කියන කාරණාව ලංකාදීපයත් වාර්තා කරනවා. ඡායාරූපිකුත් එක්කයි ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ. මේ ඔබ දකින්නේය. තමන් අත්පත් කරගත් රාජ්‍ය ගොඩනැගිලි වලින් ඉවත් වීමට ගලු මුදුර අරගලකරුවෝ ඊයේ තීරණය කළහ. එහි පළමු පියවර ලෙස ඔහු ජනාධිපති මන්දිරයෙන් ඊයේ දවල් ඉවත් වූහ. ගලු මුදුර අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති මන්දිරයේ අරලිගහ මන්දිරයේ සාග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ගොඩනැගිලි වලින් ඉවත් වීමට එම අරගලකරුවන් තීරණය කළ අතර එහි පළමු පියවර ලෙස ජනාධිපති මන්දිරයේ ඊයේ බාර දෙනු ලැබීය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් පිටු වූ අවස්ථාවේදී එහි ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකාල නිලධාරීන්ගෙන් සමුගත් ආකාරය තමයි ඒ ඡායාරූපයෙන් ඔබ අපි දැක බලා ගත්තේ. පොල්දුව හන්දිය වෙච්ච ගැටුම පිළිබඳව සියලුම පුවත්පත් දවසේදී තොරතුරු වාර්තා කරනවා. සෙබළු දෙකකට පහර දී ගිනි අවි පැහැරගෙන හමුදාවේ පොලිසිය 21ක් වැසියෝ 40ක් රෝහලේ. පොලිසිය 21කුත් පොලිසිය සහ හමුදාවේ 21කුත් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකුත් රෝහල් ගත කරන්නට සිදු වෙලා තිබෙනවා. මේ කාරණාව නිසා බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ පෙරේදා ඇති වූ නොසන්සුන්තාවය අතරතුර යුද හමුදා සමාජිකයන් දෙදෙනෙකු ලඳ වූ ගිනි අවි දෙකක් හා උණ්ඩ 60ක් අඩංගු මැගසින් දෙකක් පැහැරගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරලා තිබෙනවා. මෙන්න මේ කාරණාවල වළක්වා ගත යුතු වන්නේ මෙවන් වෙලාවක ආරක්ෂකයන් සමග සාමාන්‍ය ජනතාව වෙනත් පාර්ශවයන් එක්ක මේ විදිහේ ගැටුම් ඇති කර ගැනීම ඉතාමත් අනවශ්‍ය කාරණාවක් බව මතක් කළ යුතුම වෙනවා. අර අපි මුලින් කිව්වා වගේම සාමකාමී අරගලය ජයග්‍රාහී අරගලය බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගත් අරගලය තව දුරටත් විනාශ කරන්නට එපයි කියන කාරණාව තමයි කියන්න තිබෙන්නේ. මේ අරගලයට පිටින් එකතු වෙන විවිධ කල්ලි කණ්ඩායම් කරන වැරදි වැඩත් එක්ක අරගලයයි දියාරු වෙලා යන්නේ. කතානායක මාස 3කට ජනපති වී අන්තර්කාලීන පාලනයක් ඇති කළ යුතුයි. ඒ විදිහට කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්මයා රටේ නායකයා වගකීම් පහර රටෙන් පලා ගිය අවස්ථාවක ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ඇති බවද අද රැස්වන පාර්ලිමේන්තුවේ පළමු කාර්යභාරය වී යුත්තේ ඒ බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. මැති සභේ බහුතරය කැමති නම් ජනපතිකම බාර ගන්න සූදානම් සරත් ෆොන්සේකා මහත්මයා ඒ විදිහට කියනවා. දිමුලාගල 100ක් නමකගේ දන්වැලටත් තෙල් හිඟය හරස් වෙලා. මේ පිළිබඳව විශේෂ තොරතුරු ලිපි කිහිපයක් මත පුවත්පත්වල තිබෙනවා. අපි ඉදිරියේදී පිළිබඳව ටිකක් කතා බහ කරමු. මොකද විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දානය හා සම්බන්ධ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. දිමුලාගල ස්වාමින් වහන්සේලාගේ මේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලනයක් ඇති කළ යුතුයි මහා නාහිමිවරු ඒ විදිහට ප්‍රකාශ කරනවා. මහා නාහිමිවරුන් වහන්සේලාගේ ප්‍රකාශයන් එක්ක සම්පූර්ණ විස්තර සහිතව අද දවසේදී පුවත්පත් කිහිපයක්ම තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ ලංකාදීප පුවත්පතේ වාර්තා කරන ආකාරය පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලනයක් ඇති කරන්නට ඕනේ කියන කාරණාව. ඉල්ලාස්වී සර්වපාක්ෂික රජයක් හැදීමට කතානායකට රට බාර දෙන්න ස්වාධීන පක්ෂ එකමුතුව අගමැතිවරයාගෙන් ඒ විදිහට ඉල්ලීමක් කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වාර්තා වෙන්නේ. අපි යමු අභ්‍යන්තර තොරතුරු කිහිපයකටත් අතුල් පිටුවල තොරතුරු වලටත් විශේෂයෙන්ම අද දවසේදී වාර්තා කරනවා තවත් සුවිශේෂී කාරණාවක්. ඒ තමයි දළදා වහන්සේගේ තේවාව හා සම්බන්ධව මල්වත්තෙන් අස්කිරියට පැවරීමට පෙර සිරිතට කරුණු කාරණා සිදු වුණු ආකාරය පිළිබඳව අද දවසේදී කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා ඡායාරූපකයකුත් එක්ක ලංකාදීප පුවත්පත. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසලපුන් පොහෝ දිනට පසු දින ඒ කියන්නේ ඊයේ දවසේදී පස්වරුවේ පුරාණ සම්ප්‍රදාන කුලව සිදුුණයි කියන කාරණාවයි වාර්තා කරලා තිබෙන්නේ. එනුව පසුගිය වසරක කාලය තුල දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතු සිදු කළ මල්වතු පාර්ශව වෙනුවෙන් තිබ්බට වයස ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාමියන් ඉදිරි වසරේ ඇසලපුන් පොහොය දින දක්වා තේවා කටයුතු සිදු කරන අස්ගිරි පාර්ශව වෙනුවෙන් වර්කාගොඩ ඥානරත්න අස්ගිරි මහා නාහිමියන්ද දළදා මාලිගාවට වැඩම කොට පුරාණ සම්ප්‍රදානුකූලව තේවා හුවමාරුව සිදුුණයි කියන කාරණාව දවසේදී වාර්තා වෙනවා. මේ සියලු තොරතුරුත් එක්ක අපි තවත් කාරණා කිහිපයකට යන්න සූදානම් වෙනවා. මැති සභේ බහුතරය කැමති නම් ජනපතිකම බාර ගන්න සූදානම් මුල් පිටුවේ තිබුණු තොරතුරු සරත් ෆොන්සේකා මහත්මයා කියන කාරණාව
එහි තවදුරටත් කරුණු කිපයක් ඔබට ඉදිරිපත් කරනවා නම් සමගි ජන බලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධූරය බල ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී ඊයේ ප්‍රකාශ කරයි කියලා තමයි කියවෙන්නේ. අගමැති ධූරය බාර ගන්නා ලෙසටද පොහොට්ටුවේ පාර්ශවයෙන් තමන්ට දිගින් දිගටම ආරාධනා ලැබෙමින් තිබෙන බවද ෆොන්සේකා මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. කොහොම නමුත් තමන්ට ඒ අවස්ථාව ලැබුණොත් රට යහපත් තැනකට ගෙනෙන්න ඔහු සූදානම් කියලා තමයි කියන්නේ. නව අගමැතිකමට විපක්ෂ අපේක්ෂක නම අද කතානායකට. නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂයේ පක්ෂ යෝජනා කරන නම පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා කියන කාරණාව තවදුරටත් විස්තරාත්මකව ලිපියක් විදිහට ලංකාදීප ඇතුළු පිටුවේ සඳහන් වෙනවා. අයත් එක්කම අපි ඔබට මතක් කළ යුතුම තවත් කාරණාවක් තිබෙනවා මේ දවස්වල තිබෙන මේ තෙල් අර්බුදයත් එක්ක පේරාදෙණිය ළමාරෝහලේ වෛද්‍යවරයෙක් එක්මෝ ප්‍රතිකාර ලබාගෙන දීමේ යතුරු පැද්දියට බටයක් තමා කටින් පෙට්‍රල් ඇදලා ඊටමත් සුවිශේෂී අවස්ථාවක් එහෙම නැත්නම් බරපතල අවස්ථාවක් සාමාන්‍යයෙන් පෙට්‍රල් එළියට ගන්නට බටයක් දාලා කටින් පෙට්‍රල් ගන්න සූදානම්ලා එළියට ඇදපු නිසා මරණයටපත් වෙන තත්ත්වයක් පිළිබඳව වාර්තා වෙනවා. මෙවැනි සිද්ධි පසුගිය කාල සීමාවෙදිත් යම් තැන්වලින් වාර්තා වෙලා තිබුණා අසාධ්‍ය තත්ත්වයන් වලටපත් වෙනවා කියලා. මියගිය පුතක් වාර්තා වෙනවා මේ වෛද්‍යවරයෙක් මිය ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මෙවැනි කාරණාවලට පෙළඹෙන්න එපයි කියන කාරණාව මතක් කරනවා. මේ දවස්වල තියෙන තෙල් ප්‍රශ්නත් එක්ක මෙවැනි දේවල් සිදු කරන්නට යන නිසා හැම මොහොතකම පරිස්සම පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතුයි කියන කාරණාවටයි අපි එය උපුටා ගත්තේ. මාස 3ක් තිස්සේ ගෑස් නැහැ කුඩා අලෙවි නියෝජිතයේ මැසිවිලි නගති. කුඩා පරිමාණයේ ලීට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත ආයතන වෙත දැනට මාස 3ක කාලයක් තිස්සේ ගෑස් නොලැබීම නිසා තමන් සහ තම පාරිභෝගිකයන් බලවත් අසීරුතාවයට පත් වෙතයි ගෑස් අලෙවි නියෝජිතයෝ මැසිවිලි නගනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඊයේ දවසේදී අපිට වාර්තා වුණා අද පුවත්පත් කිහිපයකමත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. රටේ බොහෝ තැන්වලට නගර ගණනාවකටම ප්‍රදේශ ගණනාවකටම ගෑස් යම් මට්ටමකට ලැබුණයි කියන කාරණාව දර්ගා ටවුමට දින 100කට පසු ගෑස් කියලා අද දවසේදී ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවකට සඳහන් වෙනවා. මේ වගේම තවත් ප්‍රදේශ ගණනාවකටම ගෑස් ලැබුණයි කියලා කියනවා. ඒත් එක්කම ඒ පිළිබඳව බලධාරීන් සභාපතිවරයා විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා තව දින කිහිපයකට පස්සේ මේ ගෑස් පෝලිම් නැති කරන්නට ගෑස් ලබා දෙන්නට හැකියාව ලැබෙනවායි කියන කාරණාව. ඔය අතරතුරේදී අපි සූදානම් වෙනවා දින මින පුවත්පතට අවධානය යොමු කරන්නට ඊළඟට ලංකාදීප පුවත්පතෙන් පසුව දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සිංගප්පූරුවේ සිට ඊයේ පස්වරුවේ ජනපති ඉල්ලා අස්වීම විද්‍යුත් තැපැලෙන් එවයි. ඒ විදිහටයි වාර්තා කරන්නේ. නීතිමය වළංගු භාවය පිරික්සීමට කතානායක නීතිපති උපදෙස් පතයි. නීතිපතිගේ තීරණය අද කතානායකට විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් අද දවසේ තියෙනවා කියන කාරණාව තමයි මේ වාර්තා කරන්නේ. ත්‍රිනිකායික මහා හිමිවරුන් වහන්සේලා පිළිබඳව අපි යම් තොරතුරු කිහිපයක් ඔබට කිව්වා. උන්වහන්සේලාගේ නිවේදනයන් පිළිබඳව දිනමින පුවත්පත ලොකු ඉඩක් වෙන් කරනවා ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගනිමින් අත්නෝමතික බල අරගල වලින් රට අරාජික වෙනවා. විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නගන්න ත්‍රිනිකායික මහානායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් කීයති කියලා උන්වහන්සේලාගේ ඡායාරූපත් එක්ක අද දවසේදී මේ තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. අරගලකරුවෝ මන්දිර හැර යති. මේ පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරා, කතා බහ කරා, තොරතුරු ඉදිරිපත් කරා. පුවත්පත් ගණනාවකින් ප්‍රධාන මන්දිර 3කින් අරගලකරුවන් ඉවත්ව ගියයි කියන කාරණාව. කඳුළු ගෑස් සමුවේ මහරෑ දියවන්නා කැලෑවේ අතරමංව සිටි තරුණියන් 7ක් සොයාගනී කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව අවට සිදු වුණු කලබලයත් එක්ක කඳුළු ගෑස් ප්‍රහාරයන් නිසා අතරමං වෙලා කැලෑවේ හිටපු තරුණියන් 7 දෙනෙක් හොයාගෙන තියෙනවා කියන කාරණාව. කොළඹ ඇදිරි නීතිය අද උදේ 5ට අවසానයි කියන එකත් කෙටි සිරස්තලයක් විදිහට දිනමින පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය දේපොළ හා ජීවිතහානි වැළැක්වීමට යුද හමුදාවට පූර්ණ බලතල. ඒ විදිහටයි ඒ තොරතුරු වාර්තා කරන්නේ. මේ හා සම්බන්ධ ලිපි ගණනාවක් අද දවසේදී තවත් පුවත්පත්වල එකතු කරලා තිබෙනවා. මුල්ම සිරස්තල අතරට අපි තවදුරටත් වැඩි විස්තර ඉදිරියේදී කතා බහ කරන සූදානම් සිත පත්තරය තුලින් ඒ කාරණාව සම්බන්ධව ඩීසල් පෙට්‍රල් නැව් අනිද්දා ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් 1,20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන්
3,50,000ක් රැගත් නැව් අනිද්දා මෙරට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. යහපත් කාරණාවක් තියෙන පෝලිං මග හැරගන්නට ජනතාවට තිබෙන අපහසුතාවයන් අඩු කරගන්නට ඉඩකඩක් ලැබෙන තත්ත්වයක් ඇති වෙනවා නම් එයයි හැමදෙනාගේම බලාපොරොත්තු බවට පත් වෙන්නේ. මේ වෙලාවේදී මිනිස්සු ඉන්නේ වැඩිපුරම මහපාරේ තෙල් ටික ලබා ගන්නට. ඔවුන්ට සහනයක් සැලසෙනවා නම් එය ඉතාමත් වටින කාරණාවක්. ගාල්ලේ රන් ආභරණ අලෙවිසල කඩාගත් කෝටි 34ක රන් මැණික් සැකකරු සමග අත්අඩංගුවට ගයන් කුමාර වීරසිංහ තොරතුරු වාර්තා කරනවා දිනමිට. මේ ඡායාරූපයත් එක්ක ඔබ දකින්නේ ඒ සිද්ධිය. පාර්ලිමේන්තුව අල්ලන්න ගිය අරගලකරුවන් හමුදාවට පොලිසියට පහර දී T56 ගිනියම් දෙකක් පැහැරගෙන හමුදාවේ පොලිසිය දෙදෙනෙකුට බරපතලයි. පෙරදා ගැටුම් වලින් 82කට තුවාල හමුදාවේ පොලිසිය 30ක් තුවාල ලබයි කියලා තොරතුරු වාර්තා කරනවා දිනමිනත්. මේ පිළිබඳව අපි ගොඩක් තොරතුරු ඔබට ඉදිරිපත් කරා පුවත්පත් ගන්නවක් එක්ක. පතරම් ගැප් දෙකකුත් අතුරුදහන් කියලා තමයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුව වට කරන්න ලාල්කාන්ත සුනිල් සහභාගී වුණා කියලා කියනවා. එහෙම සිරස්තලයකුත් ඉදිරිපත් කරනවා දිනමින පුවත්පත. පාර්ලිමේන්තු සිද්ධිය හෙලා දකින්න කියලත් විවිධ පක්ෂවලින් විවිධ අදහස් දැක්වීමක් දවසේදී එහා සම්බන්ධ තොරතුරු කාරණා ඉදිරිපත් වෙලා තිබෙනවා. අත වශයෙන්ම මෙය සිදු නොවිය යුතු කාරණාවක්. මොකද පාර්ලිමේන්තුව වට කරා කියලා හරිය පාර්ලිමේන්තුව අත්පත් කරගත්තයි කියලා කළ හැකි දෙයක් කළ යුතු දෙයක් නැහැ. මේ රටකට තිබෙන සම්පත්, රටකට තිබෙන වටිනා ස්ථාන මේ දේවල් විනාශ කිරීම එක නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද දැන් අපි දැක්කා මේ මන්දිර ගණනාවක් කර සිදුණු විනාශය. මේවා යලිත් යථා තත්ත්වයට පත් කරන්නට යන්නේ වියදම් වෙන්නේ ඔබේ මගේ මුදල්, අපි ගෙවන බදු මුදල්. ඒක නිසා අපේ දේවල්මයි අපි මේ විනාශ කරගන්නේ. මහ ජනතාව විදියට මීට වඩා යහපත් දැක්මකින් කටයුතු කළ යුතුයි කියන කාරණාව සිහිපත් කළ යුතු වෙනවා. එහෙම නොවුනොත් අර කලින් කිව්වා වගේ කරා වූ යහපත් චේතනාවෙන් කළා වූ අරගලය වෙන පැත්තකට ගමන් කරලා ඒ කළු පැල්ලමක් බවට පත් වෙන්නට පුළුවන්. සජබෙන් ඉදිරිපත් කර නව අගමැතිගේ නම අද උදේ කතානායකට. තවත් සිරස්තලයක් මේ මාසයේ ගෑස් පොලිම අවසන් ලිට්‍රෝ සභාපතිවරයා ඒ විදිහට ප්‍රකාශ කරනවා. මුදිත පිරිස් මහතා කරන ප්‍රකාශයක් ඉතා වටින කාරණාවක්. ප්‍රචණ්ඩත්වයෙන් තොරව සමකාමීව බලය පැවරීමට සහාය දෙන්න මානව හිමිකම් කාර්යාලය තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. මහින්ද බැසිල් සහ ආටිකල අද වනතුරු රටින් පිට වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක්. රාජ්‍ය සේවක ජූලි වැටුප නියමිත ලෙස ගෙවන්න සූදානම් මුදල් අමාත්‍යාංශයයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඔය දිනමින පුවත්පතේ අද දවසේ තිබුණු ප්‍රධාන සිරස්තල සියල්ලම අපි ඔබට ඒ විදිහට ඉදිරිපත් කළේ. අපි යමු අතොල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. පෙරදින රෝහලේ වෛද්‍යවරයා එක්මෝ ප්‍රතිකාර ලැබෙමින් සිටිදීමේයි අර පෙට්‍රල් කටින් නැදලා ඔහුට එය ප්‍රශ්නකාරී තත්යකට පත් වෙලා මිය ගියපු කාරණාව අද දවසේදී ඉදිරිපත් කරනවා. සබර්ගමු IOC බෙදාහරින්නන්ගේ සංගමේ සභාපති තෙල් ජාවාරමක ෂෙඩ් එකේ තෙල් බැරල් වලට පුරවා කළු කඩවල මිලට විකුණලා පොලිම් වලට දීමෙන් පසු රට ඉන්ධන අවසන් බව කියා ජාවාරම ජයටම කරගෙන ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. පෙට්‍රල් 2000යි ඩීසල් 1500යි. ඩීසල් ලීටර් 5945ක් අඩංගු බැරල් පෙට්‍රෝල් ලොරි දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අර්බුදකාරී තත්ත්වයන් එක්ක මිනිස්සු ඉන්න තත්ත්වයක් එක්ක තමන්ගේ මඩිය තර කරගන්න කරන මේ වගේ අයට නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතුයි. ඒවා දරුණු දඬුවම් වෙන්න ඕන කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් සඳහා. විරාමයෙන් පස්සේ යලිත් වතාවක් සූදානම් සිත පත්තරය තුලින් අද දවසේ තවත් ජාතික පුවත්පත් කිහිපයක වැදගත් වටින ඔබට අවශ්‍යම තොරතුරු කිහිපයක් බෙදා හදා ගන්නට. යලිත් අපි සජීවීව ඔබ මුණ ගැහෙනවා සිත පත්තරයේ සමකින්. දැන් අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මුල්ම සිරස්තල ඉදිරිපත් කරන අපේ මහානායක මහින්පන් වහන්සේලාගේ ඉල්ලීම හා සම්බන්ධ කාරණා රට තවත් අරාජික කරන්න එපා මහානායක හිමිවරු රටේ නායකයන්ගෙන් ඉල්ලති. අතුරුමතිකු බල අරගලයක්
තුලින් රට තවදුරටත් අරාජික වන හේයින් ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුම තුළ සියලු පක්ෂ නැයකින් එක්ව පාර්ලිමේන්තුව කැඳවා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රතිරූපයට හානි නොවන විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සපුරාන ලෙස ප්‍රයිනිකායික මහා නාය හිමිවරුන් රටේ නායකින් වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි කියන කාරණාව තමයි කියවෙන්නේ. උපරිම බලය යොදන්න ආරක්ෂක අංශ ඊයේ තීරණය කරයි. රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම හා ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහි උපරිම බලය යෙදීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තීරණය කර තිබේ. මෙහිදී උදා විය හැකි පසු ආදීනව සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වයේ වපුරන ප්‍රචණ්ඩකාරීන් විසින්ම වගකීම දරාගත යුතු බවද යුද හමුදා මාධ්‍යාංශය සඳහන් කරයි. උපරිම බලය යොදන්න ආරක්ෂක අංශ ඊයේ තීරණය කරයි. එයයි දිවයිනේ අනිත් ප්‍රධාන සිරස්තලය. බත්තර මුල්ල යුද පිටියක් වෙයි. හමුදාවේ දෙකකට පොලිසිය එකකට සීසුන් වනතුරු පහර දී ගිනිය විහා උණ්ඩ 60ක් පැහැරදගෙන අරගලකරුවන් ඊයේ අලුයම පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ගත් උත්සාහය ආරක්ෂක අංශ විසින් වැළැක්වීමට කටයුතු කරද්දී බත්තර මුල්ල පාර්ලිමේන්තුව වටරම ප්‍රදේශයේදීම එකම යුද පිටියක් බවට පත් වුණායි කියන කාරණාවයි මේ කියන්නේ. පාර්ලිමේන්තු පිවිසුමට දැඩි රැකවල් යොදලා තිබෙනවා කියලා චාරුකුත් එකතොරතුරු ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු පිවිසුම වටරම අසල ඊයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණු ආකාරය පිළිබඳව තොරතුරු කියනවා. මහින්ද බැසිල් කබ්‍රාල් සහ ආටිකල රටින් යන්නේ නැහැ. නීතිඥවරු එකඟතාවය පළ කරති. හිටපු මහ බැංකුව අධිපති ලක්ෂ්මන්ට අද තෙක් රට ගමන් බැහැ. මන්දිරය යලි බාර දෙනවා. රනිල් ලස්සනකම් ජනාධිපති කාර්යාලයෙන් ගෝල්ෆේස් එකෙන් අරගලකරුවන් යන්නේ නැහැ කියලාත් කියනවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තොරතුරු වාර්තා කරනවා. අරගලකරුවන් අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ බහර දෙන බවත් කෙසේ වෙතත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අසනතුරු ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මුවදුර අරගල භූමිය රැඳී සිටින අරගලකරුවන් ඉවත් නොවන බවත් වෙනසක තාරුණ්‍ය ජාතික සංවිධායක ලයරු වීරසේකර ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි දිවයින කියන්නේ. පාර්ලිමේන්තුව අද රැස් නොවේ. පක්ෂ නායකයින් කලින් තීරණය කළ අද පාර්ලිමේන්තුව රැස් නොවේයි කියලා කියනවා. මේකට ප්‍රධානම හේතුව විදිහට ඉදිරිපත් කළ තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීමේ ලිපියේ නිර්වද්‍යතාවය තහවුරු කරගෙන ඒ කටයුතු නීති අනුකූල දේවල් ටික සකස් කරගෙනම පාර්ලිමේන්තුව එතකොට එළඹෙන සොන්දා දිනට වගේ රැස් වෙන්නට සූදානමක් තිබෙනවා කියන කාරණා තමයි අපිට වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර වර්ධුවක් මත හෝ ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි. ඩෙමොක්‍රැටික් පක්ෂ නායකයන්ගේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්. නායකයාගෙන් ඩෙමොක්‍රැටික් පක්ෂ නායකයාගෙන් ඒ විදිහට යෝජනාවක් තිබෙනවා කියලා කියනවා. ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩෙමොක්‍රැටික් පක්ෂයේ නායක ශ්‍රීමත් ෂඩ්ඩේව් මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් කරලා තිනවා කියන කාරණාවයි ඒ විදිහට කියවෙන්නේ. ගෝඨාභය මාලදිවයිනෙන් සිංගප්පූරුවට යයි. තවත් සිරස්තලයක්. මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දහවල් සිංගප්පූරු බලා පිටත්ව ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. සිංගප්පූරුවට යාමේ අපේක්ෂාවෙන් සිටි ජනාධිපතිවරයාට ආරක්ෂක හේතුන් මත මගී ගුවන් යාන දෙකක් මගහැරී තිබෙන බවද එම වාර්තා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. පෙට්‍රල් පොලිමේ 19 වෙනි මරණයත් වාර්තා වෙයි. ඊයේ දවසේදී මේ සිද්ධිය වාර්තා වුණේ තමන්ගේ පාපැදියේ යතුරු පැදියේ තෙල් ටැංකිය තබාගෙන ඇවිදilla පොලිමේ හිටපු කෙනෙක් තෙල් ලබා ගන්නත් බැරුව අපව යන අතරතුරේදී ඇලකටත් වැටිලා මරණයට පත් වෙලා තිබෙනවා කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. ඊයේ දහවල් සිට කොළඹ ඇඳිරි නීතිය ආරක්ෂාවත් දැඩි කරයි කියලා තොරතුරක් වාර්තා කරනවා. අද පුවත්පත්වලත් වාර්තා කරා දා උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කරයි කියන කාරණාව. පිටපළාත් පොලිසිය වල කඳුළු ගෑස් උණ්ඩ කොළඹට ගෙන්වයි. මේ තවත් සිරස්තලයක්. ඉදිරි සති දෙකේ ගෙන්වන තෙල් අත්‍යවශ්‍ය සේවා සඳහා බෙදීමට වැඩපිළිවෙලක් හදන්න ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝගයක් ලබා දී තිබෙනවා. 3 වේලක්වත් හරියට කන්නේ නැති නිසා මගේ රත්තරන් පුතා අරගලයට ගියා. මහවජ්ජාලියගේ පියා හැඬු කඳුලින් කියයි. අරගලයට ආපු පුද්ගලයෙකුගේ මරණය හා සම්බන්ධ කාරණා මේ පිළිබඳව අද දවසේ සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම ඇතුල් පිටුවල දීර්ඝ ලිපි සඳහන් වෙලා තිබෙනවා මේ අරගලයට පැමිණි පුද්ගලයාගේ මරණය හා සම්බන්ධ. ඔය විදිහට තමයි දවසේ දෙවෙනි පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල එකතු කරලා තිබෙන්නේ. මහව ජාලියගේ මරණය සම්බන්ධ ලිපි තිබෙන අතරතුර එහි තවත් උපුටා ගැනීම් කිහිපයකට ගියොත් මේ විදිහට සඳහන් වෙනවා. ජනතාව විඳින දුක ගැන පුතා තුළ දැඩි කම්පනයක් තිබුණා. 3 වේලක්වත් හරියට කන්න නැති නිසා මගේ රත්තරන් පුතා අරගලයට ගියා කියලා තමයි ඇතුළු ලිපියෙත් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ විදිහට Tamanගේ
අරගලයට Tamanගේ රටේ තිබෙන තත්ත්වය අනුව ආර්ථිකයේ තියෙන තත්ත්වය අනුව වෙනසක් බලාපොරොත්තු වෙන අරගලයට ආපු තවත් ජීවිතයක් ඒ විදිහට අහිමි වෙලා තිබෙනවා. ඒ අතරතුර ත්‍රිරෝද රත රියදුරන් පිළිබඳව මේ දවස්වල විවිධ කතා ඇහෙනවා. විශේෂයෙන්ම ත්‍රිරෝද රත ගාස්තු වැඩිවීම, ඒත් එක්කම තෙල් අර්බුදයත් එක්ක තෙල් පෝලිම් වල ඉන්න ත්‍රිරෝද රත වලින් කරන අකටයුතුකම් ගැන බොහොමයක් තොරතුරු වාර්තා වෙනවා. තෙල් ආපසු ලබාගෙන යලිත් තතාව පෝලිම් වලට එකතු වෙන තත්ත්වයක් තිබෙනවා. හයර් දුවනට වඩා කරන්නේ තෙල් විකුණන එක කියලා කියනවා වැඩි ගණන් වලට. ඔහොම කතා කියනකොට අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා හයර් නැතුව අවුවේ වේලනවා අපිට ජීවත් වෙන විදියක් නැහැ. ලෙව්වන් දුව හන්දියේ ත්‍රිරෝද රත රියදුරෝ කියති කියලා තවත් ලිපියක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිවයින පුවත්පත. ඒ සමගම දෙදෙනෙකුට මරකඳ පුස්සල්ලාව පෞද්ගලික බස්සේ පලා ගිය රියදුරු රිමාන්ඩ් කියලා තොරතුරක් වාර්තා කරනවා. ගම්පොළ පෙට්ටිටාසි සහ පුස්සල්ලාව නගර දක්වා දහවණමින් තිබුණු පෞද්ගලික බස් රථයක් කාච්චමලය වීඩන් කොටසේදී මාර්ගයේ පැත්තකින් නැති පසුබිමකට හේතු වීමෙන් බස්සේ පාපුරු ගමන් කර දෙදුගේ බස් රථයට හා බැම්මට සිරවීමෙන් මේ ගිය කාරණාව පිළිබඳව තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අවස්ථාවේදී අර සමහර තැන්වලදී සිදු වෙනවා වගේ මේ බස් රථයට ගිනි තැබීමක් සිදු කරලා තිබෙනවා. එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකුත් ඒ ස්ථානයේ සිදු වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සමගම පෙට්‍රල් පොලිමේ 19 වෙනි මරණය පිළිබඳව ලිපිය අද දවසේදී දිවයින පොත්පතේ අතුරු පිටුවේ සඳහන් වෙනවා. පෙට්‍රල් ටැංකිය අරන් පාපෙදීන් පැමිණි දෙදුරුපියා ජීවිතක්ෂයට කියලා තමයි වාර්තා වෙන්නේ. හලාවත ලංකා IOC ඉන්ධන පිළුම් හර ඒ පොලිමේර දිසිරි පුද්ගලයෙකු ඊයේ නැවත නිවස බලා යමින් සිටියේදී හදිසියේ රෝග අතුරු වී ඇදවැටි මිය ගොස් ඇතැයි හලාවත පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඔහොම කියනකොට මිනිසුන්ට හම්බ කරන් කන්න තෙල් සහ ගෑස් ටික දෙන්න අයිති නුදෙසා කාන්තාව සංවිධානය ඉලුප්පැල්ල කොට්ටාස සභාව පිහිටුවමින් ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඔව් ඉතින් මිනිසුන්ට අවශ්‍ය ප්‍රධානම දේවල් ටික ලැබෙනවා නම් මේ ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩකින් මිදෙන්නට ඉඩ කඩක් තිබෙනවා. නමුත් ඒ සිදු නොවන එක තමයි ප්‍රශ්නේ බවට පත් වෙලා තිබෙන්නේ. අපි යන්න සුදුන වෙනවා දිවයින පුවත්පතේ කතුවැකියට අවධානය යොමු කරන්නට. ඉතිරි ටික මොලෙන්ම කරමු කියලා තමයි කියන්නේ මේ කතුවැකිය තුල. මේ රටේ මේ වන විට ඇත්තේ ඉත අසීරු තැනක, රට මේ වන විට ඇත්තේ ඉත අසීරු තැනක. එක පැත්තකින් ආර්ථික අර්බුද හේතුවෙන් රටේ සාමාන්‍ය ජන ජීවිතය එහෙම් පිටින්ම කඩා වැටි ඇත. අනෙක් පැත්තෙන් දැඩි දේශපාලන අස්ථාවරත්වයකට රට පත්ව ඇත. මේ නිසා ජනතාව දැඩි අපේක්ෂා බංගත්වයක පසුවේ කියලා කියනවා. ඒ විදිහටයි කතුවැකිය ආරම්භ වෙන්නේ. අපි යනවා තවත් උපුටා ගැනීමට කතුවැකිය තුල. එසේම අරගලයේ ජයග්‍රහණ බෙදා ගැනීමට කටයුතු කරන කණ්ඩායම් හා රටේ බලපැරලියක් ඇති කිරීම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් විසින් ගෙනවනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් දේශපාලන පොරපිටියක් බවට පත්වෙමින් නැති බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලාත් කියවෙනවා. බොහෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂ මේ අවු අස්සේ බොරදියේ මාළු බෑමක් සිදු කරනවා දකින්නට පුළුවන් කියලාත් කියනවා. ඔව් එදා සිටන් අද දක්වාම සිදු වුණේ දේශපාලන පැත්තෙන් නම් බොරදියේ මාළු බාන එකම තමයි. ඒක මේ වෙලාවත් කරනවා කියන්නේ ඔවුන් කවදාවත් ජනතාවගේ පැත්තේ හිටගන්නේ නැහැයි කියන කාරණාව. තවදුරටත් කතුවැකිය තුළ මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ඒ නිසා වඩා හොඳ සැලසුමකින් යුක්තව ඉතා හොඳ විශ්වසමකින් වඩා හොඳ සංයමකින් යුතුව අරගලයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්නට කටයුතු කරන මෙන් අරගල නායකයන්ගෙන් ඉල්ලා සිටින්නට අප කැමැති කියන කාරණාව. එයයි සිදුවිය යුතු දෙය අද දවසේ දිවයින පුවත්පතේ කතුවැකියෙන් කොටස් කිහිපයක් අපි උපුටා ගත්තේ. ඔය විදිහට අද දවසේදී අපි දිවයින පුවත්පතෙන් මව්බිම පුවත්පතෙන් තොරතුරු ඔබ වෙත රැගෙන එන්නයි මේ අවස්ථාවේදී සූදානම් වුණේ. මව්බිම පුවත්පතේ ඇතුල් පිටු කිහිපයකට අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී ඇතුල් පිටුවල තිබෙන ලිපි අතර විශේෂයෙන්ම ඇල්ලූ මන්දිරය යලි බාර දෙයි කියන සිරස්තලත් එක්ක ඡායාරූප ගණනාවකුත් එක්ක අද දවසේ මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම අරගල භූමියේ හිටපු පිරිස Tamanගේ බඩු බාහිර ආදී ශබ්ද විකාශන යන්ත්‍ර වගේ දේවල් උත්තරගෙන ඔවුන් මේ ස්ථානයෙන් පිට වෙන ආකාරය වගේම මන්දිරය අහපව් බාර දෙනකොට ඒවා පිරිසුදු කරලා අතුපතු ගාලා යම් පිළිවෙලකට එය ලබා දෙන්නටත් ඔවුන් කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව මේ ලිපි තුලින් වගේම ඡායාරූප තුලිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. කොහොම නමුත් මේ අරගල භූමිය තුල හිටපු පිරිස කරන හොඳ වැඩ සියල්ලම සමහර දෙනෙක්ගේ නොහොබිනා වැඩ නිසා විනාශ වෙලා යනවා කියන එකත් අපි යලිත් වතාවක් මතක් කරනවා. ඒක නිසා අපි හැමෝටම පුද්ගලයන් වශයෙන් වගකීමක් තියෙනවා, වගවීමක් තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමයි කර යුතු කාරණාව වන්නේ.
රූපවාහිනී නාලිකාවලට කඩා වැදීම මාධ්‍ය සංවිධාන හෙලා දකි. අරගලයේ වටිනාකම වෙනසීමක් කියලා තවත් ලිපියක් සඳහන් කරනවා. අරගලකරුවන් ලෙස තමන් හඳුන්වා දුන් පිරිසක් රූපවාහිනී නාලිකා පරිසරයට ඇතුළත් වෙමින් බලහත්කාරකම් පෑම දැඩිසේ හෙලා දකින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාර හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා කියන කාරණාව දීර්ඝ ලිපියක් විදිහට අද දවසේදී මව්බිම පුවත්පත් තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතර තවත් උද්ඝෝෂණයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ගෝඨා රනිල් ගෙදර යන්නේ කොටුවේ උද්ඝෝෂණයක්. ඊයේ දවසේදී පැවැත්වුණු උද්ඝෝෂණයක් පිළිබඳවයි ඒ විදිහට තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ මව්බිම පුවත්පත. හොඳයි, මේ සියලු තොරතුරු කාරණාත් එක්ක අපි විදේශ ප්‍රවෘත්ති කිහිපයකටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මව්බිම පුවත්පතේ විදේශ ප්‍රවෘත්ති අතර මෙන්න මේ තොරතුරු ටික ඉදිරිපත් කරනවා. අර්බුදකාරී තත්ත්වයේ මැද මව් රටින් පලා ගිය ශ්‍රී ලංකාවේ ජනාධිපති මාලදීවෙන් සිංගප්පූරුවට CNN පුවත් සේවාව කියයි. මාලදීවයිනට පලා ගිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු බලා යන ගුවන් යානකට ගොඩ වූ බව කොළඹ ඉහළ පෙරේ ආරක්ෂක නිලධාරියෙකු CNN පුවත් සේවයට පැවසුවේය. ජනාධිපතිවරයා නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ පසු බිමක් තුළ ශ්‍රී ලංකාව තුළ කෝපය වර්ධනය වෙද්දී මෙය සිදු වුණා කියලා තමයි CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය යුක්‍රේන සබලුන් පුහුණු කිරීම ගැන රුසියාවේ විරෝධය. චාරුපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. යුක්‍රේන සබලුන්ට යුද පුහුණුව ලබා දීමට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය කටයුතු කිරීම රුසියාව විසින් හෙලා දැක ඇත. මේ නේටෝ සංවිධානයට අයත් බටහිර රටවල දෙමුහුන් යුදකාමය රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ කොටසක් බවද රුසියාව කියයි කියලා තමයි වාර්තා වෙන්නේ. CIA තොරතුරු පිටතට ලබා දුන්නාට පරිගණක ඉංජිනේරුවා වැරදිකරු වෙයි. ඇමරිකාවේ රහස් ඔත්තු සේවය වෙන CIA සංවිධානයේ පරිගණක ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ජොෂුවා ෂල්ට් එම සංවිධානයේ තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නගා තිබුණු සියලුම චෝදනාවන්ට වැරදිකරු බව ෆෙඩරල් අධිකරණය ඊයේ තීරණය කළා කියලා තොරතුරු වාර්තා වෙනවා. 2100 වන විට ලෝකයේ සමස්ත මුහුදු වෙරළින් අඩක් අහිමි වීමේ තර්ජනයක්. සෝබාදහම පරිසරය ගැන කතා කරද්දී අපි අවධානය යොමු කළ යුතු කාරණාවක්. අද අප කතා කරන්නේ ශීඝ්‍රයෙන් සිදුවන වන විනාශය ගැන. එහෙත් ඉදිරියේදී තවත් සොඳුරු සබා උරුමයක විනාශය ගැන අවධානය යොමු කිරීමට සිදු වී ඇත. ඒ මුහුදු වෙරළ විනාශය ගැනයි කියලා ටිකක් වටින ලිපියක් දීර්ඝව කතා කරනවා විදේශ පුවත් සමග. ඉන්දියා ලෝක සභාව සහ රාජ්‍ය සභාවට නුසුසු වචන ප්‍රකාශයට පත් කෙරෙයි. ඉන්දියා පාර්ලිමේන්තුව තුළ භාවිත කිරීමට නුසුසු සැලකෙන වචන සමූහයක් එරට ලෝක සභා ලේකම් කාර්යාලය විසින් ලයිස්තුගත කරලා තියෙනවා කියලා තමයි ඒ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ලංකාවෙත් පාර්ලිමේන්තුවට ඒ වගේ දේවල් අලුතෙන් එකතු කරන්න වෙයි කියලා තමයි හිතෙන්නේ. එහෙම නීති රීති තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙනවාද කියන තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරනවා ක්‍රීඩා පුවත් කිහිපයකට. ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේ හෙට ගාල්ලේදී ආරම්භයේ ඇඹුල්දෙණිය හා ජයවික්‍රම ටෙස්ට් චන්ද්‍රයෙන් හැලෙයි කියලායි කියන්නේ. ලසිත් ඇඹුල්දෙණිය පිළිබඳවයි කතා කරන්නේ. කොහොම නමුත් ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරඟාවලිය ඔබට සියත සමගින් පන්දුවෙන් පන්දුව නරඹන්නට පුළුවන් වගේ අපි මතක් කරනවා. ලෝක මල් ක්‍රීඩා ශූරතාවලිය යුපුන් හෙට තරඟබිමට. ලෝක මල් ක්‍රීඩා ශූරතාවලිය ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ යුචින් නුවරදී අද ආරම්භ වීමට නියමිත ඇති අතර ඒ තරඟාවලියට ශ්‍රී ලංකාවේ තිදෙනෙකු ඉදිරිපත් වෙලා ඉන්නවා කියන කාරණාවත් එක්ක ලිපියක් ඉදිරිපත් වෙනවා අද දවසේ මව්බිම පුවත්පත තුල. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානට ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයිද ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කරමින් කියනවා. අවසන් මෙහෙයුම මාර්තු මාසයේදී අපි බලාගෙන ඉමු. LPL ක්‍රිකට් තරඟාවලිය ගෝල් ග්ලැඩියේටර් පිලේ සුක්කානම මෙන්ඩිස්ට කුසල් මෙන්ඩිස්ට එහි නායකත්වය ලැබිලා තිබෙනවා. පාසල් රග්බි තරඟය ලැබෙන සතියේ සිට නැවතත් ආරම්භ කිරීමට සූදානමක් තිබෙනවා කියලා ක්‍රීඩා පුවත් තුළ වාර්තා වෙනවා. එමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ සියලුම පුවත්පත් වල තිබෙන කාටූන් ඒ වගේම තවත් විශේෂාංග කිහිපයකට අපි අවධානය යොමු කරන්නයි බලාපොරොත්තුව. රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින්. සියත පත්තරේ සියලුම ජාතික පුවත්පත් සමගින් ඔබ අපි හැමදාමත් උදෑසන 6:30ට මුණ ගැහෙනවා. අවසන් විරාමය ලබාගෙන අවසානයේ අපි මුණ ගැහෙන්නේ විනාඩි කිහිපයක් තුල. මේ අවස්ථාව අපි යොදා ගන්නවා කාටූන් කිහිපයකට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටූනය මොකක්ද සර් දැන් හිතන්නේ කියලා අහනවා. GI බටවලින් රටක් පාලනය කරන්න බෑ කියලා හිතනවා කියලා තමයි කියන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටූන් එක තුලින්.
අපි ළඟට යනවා MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එකට මව් බිම පුවත්පතෙන්. මව් බිම පුවත්පතේ මරිසිපාල කාටුන් එක කියන්නේ මෙන්න මේ විදිහට. කිරිබත්තෙම කෑවේ නැද්ද ඇහුවම දැන් සමහරුන්ට හරියට කේන්ති යනවනේ මරිසිපාල කියලා කියනවා. තව ටික දවසකින් මන්දිර බලන්න හැම ගියේ නැද්ද ඇහුවාම කේන්ති යන අයත් ඉඳීවි කියලා තමයි කියන්නේ. ඒ මව් බිම පුවත්පත. මව් බිම පුවත්පත අතුල් පිළිවෙලට අපි යන්න සූදානම් දවසේ පද 4 ගැන අවධානය යොමු කරන්නට. මං රට ගිහින් ලියුමක් එවන වය කියා හොර රහසේම ගෝඨා රට අතර ගියා. එව්වලු ලියුම ඊයේ හදිසියෙම ලියා බැරි වෙයි වගේ ඊළඟ පියවරට නොයා. ඒ විදිහට තමයි දවසේ පද 4 ඉදිරිපත් කරන්නේ මව් බිම පුවත්පත. ඒත් එක්කම තව එක කාටුන් එකක් තියෙනවා මේ ජනාධිපතිවරයා යනවා උඩු කයට විතරක් ෂර්ට් එකක් දාගෙන ඔටුන්න බාර දීලා ගිහිල්ලා තියෙනවා වර්තමාන අග්‍රාමාත්‍යවරයාට. ඒ අතරතුර ඔහු කියනවා දැන් ගනිල්ලක පුළුවන් නම් කියලා. ගන්නව බැරි වෙන්න දීලා ගිහිල්ලා තියෙනවා. අපි යනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. දිනමින පුවත්පතේ පතේ අංජනගේ කාටුන් වලටයි මුලින්ම අපි යන්නේ. කෝකියෝ වැඩි වුණාම හොද්ද සවුත් වෙනවා කියලා තමයි කියන්නේ. ඔහොම ගියොත් අරගලයට වෙන්නේ ඕක තමයි. ඒක නිසා පරිස්සම් වෙන්න වෙයි. කෝකියෝ වැඩි කරගත්තාම හොද්ද සවුත් වෙනවා වගේ තමයි අරගලයටත් කෝකියෝ නායකයෝ වැඩි වෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙයි. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතටයි දැන් අපි යන්නේ. Taman බහරේ තියෙන දේපල ආරක්ෂා කරනවා කියලා අරගලකාරයෝ කියනවා බං. ගෙවල් වලට ගෙනහිල්ලාද සර් කියලා තමයි අහන්නේ. ඒත් එක්කම අරගලය කියන පුවරුකුත් එක්ක සත්තු දෙන්නෙක් ටිකක් ඌරොත වගේත් පේනවා ගහමරා ගන්නවා කාකොටා ගන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඔවුන් අතර ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණා කියන එක. අරගල භූමියේ වර්තමාන තත්ත්වයද මේ කියලා තමයි ප්‍රශ්නාර්ථයක් අපට තියෙන්නේ. හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් නම් කරන්න රනිල් එහෙම කියලා අත් දෙකත් පිටිපස්සට බැඳගෙන බලාගෙන ඉන්නවා. එහෙම කියපුවාම අනිත් පැත්තේ අපේ කෙනා එයාට බෑ නෑ මෙයා මමයි සුදුසු නෑ මම ඒවා කොහෙද හරි ලොකු ගෝරියක් මේ තැනටපත් වෙන්න තමන්ගේ අයට තනතුරක් ලබා ගන්න තමන්ට තනතුරක් බලා ගන්න කරන දේවල් පිළිබඳව එයයි වර්තමාන තත්ත්වය කියලා ඒ කාටුන් එකෙන් අපට කියන්නේ. අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙන්නේ දිව ඉන පුවත්පතට. දිවෙන පුවත්පතේ Facebook කාටුන් එකටයි අපි අවධානය යොමු කරන්නේ. ජනපතිගේ ගමනාන්තය අවසන් වෙනකම් අස්වීමේ ලිපියේ දෙන්නේ නෑලු. රටවල් කීයකට ගිහින්ද දන්නේ නෑ. රටවල් කීයකට ගිහිල්ලා නවතීද කියලා තමයි අහන්නේ. කොහොමද දැන් ඉතින් ලියුම නම් එවලා තියෙනවා කියලා අපිට ආරංචි වුණානේ. ඒ නිවැරදිතාවය තමයි දැන් බලා ගන්න තියෙන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක තියෙනවා. අරගලකරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ගෝඨාභය රටක් දාලා යන්න වුණා. ඒ විතරක් එක മന്ത്രി ආසනයක්වත් දිනා ගන්න බැරි වුණු රනිල් රජ වුණා. මර්ධනය ආරම්භ වුණා. ඒ විදිහටයි ශ්‍රී සමයන් කියන්නේ. ඔය අතරතුරේදී අපි යනවා ඕකයි තත්ත්වේ කවි පන්තියටත් අවධානය යොමු කරන්නට. ඕකයි තත්ත්වේ. ඇතිවිට වැඩ බලන ජනපතිදු හැඩ වෙලා එනකොට දස අතින් විරෝධය ගලගලා යහපාලනෙත් මතකද එකට වැඩ කළා කියමින් රනිල් අනුරව ගණී සනසලා. කවුරු කවුරුත් දැන් සනසගෙන ලං කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ විදිහට රනිල් මහත්මයා. යතුරුත තවත් කාටුන් එකක් තිබෙනවා මේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. ඔටුන්න තියෙන්නේ සාමාන්‍ය පුරවැසියාගේ අතේ. එය දැන් කෙල හලාගෙන අග්‍රාමාත්‍යවරයා වගේ කෙනෙක් උතුරා ගන්න උත්සාහ කරනවා තමයි එයින් ඇඳලා තියෙන්නේ. ආතාපේ කවි පන්තියට අපි දැන් යන්න සූදානම් වෙන්නේ. සාමකාමී විරෝධතා කරපු අය දේපල හානි කරන විට තනින් තන එක්වෙන හැටි බලලා කළුවට පැල්ලම් ආතා අපේ කීවා හොඳ කතාවක්. සාමකාමී අරගලයට ලොවේ තන මුල් දිනවන ලැබුණු සිටියා බලාගෙන සමහරු යනවා දැන් ලණුවත් කඩාගෙන එය හේතුවකි කළු පැල්ලම් වගා වෙන.
අද දවසේ පුවත්පත්වල තොරතුරු ආරම්භයත් එක්කම අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි අරගලයට සාමකාමී අරගලයට යහ බලාපොරොත්තුවකින් ආරම්භ වුණු අරගලයට රට වෙනුවෙන් ආරම්භ වුණු අරගලයට කළු පැල්ලම් එකතු කරගන්න එපයි කියන කාරණාව. බෙම්පියා කාටූන් එකටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. දිව ඉන පුවත්පත ඉදිරිපත් කරන ඔබට පේනවා පසුබිමේ තියෙනවා සිංගප්පූරුවේ තියෙන විශේෂ දේවල් ටිකක් බෝඩ් එකක් දාලා තියෙනවා සිංගප්පූරුව කියලා. ජනාධිපතිවරයා බෑග් එකක් අරගෙන ගිහිල්ලා එතකොට ඉන්නකොට ඔන්න තව එක්කෙනෙක් එනවා අර්ජුන මහේන්ද්‍රන් වගේ තමයි පේන්නේ නේද? දැන් අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද කියලා අහනවා. බොහොම ආදරයෙන් පිළිගන්න සූදානම් වෙනවා. අත් දෙකත් ඈත් කරගෙන සිනාමුසු මුහුණින් යුතුව ජනාධිපතිවරයා අමුතු හැඩයකින් බලාගෙන ඉන්නවා ඒ දිහා. ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරන්න තිබෙන්නේ කාටූන් එක්ක. අවසාන වශයෙන් අපි අරුණ පුවත්පතේ අංජනමටයි යන්න සූදානම් වෙන්නේ. අංජනමත් බලාගෙනම අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. නැගෙන ආවේග මත ඇති හැඟුම පිට දෑ උරුමයන් වනසාසුණු විසුණු කොට කටයුතු නොකර කිසි විටකත් ඉදිරියට දිවිහිමියෙන්ම සුරකිමු අප හැමගේ රට. දිවිහිමියෙන්ම සුරකින්නට රට අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා රටේ පුරවැසියන් විදිහට. ඒ සඳහා හැමදෙනාම පුළුවන් විදිහට හැකි ලෙසින් ඉදිරියට එනවා නම් එයයි වටින්නේ. ඒ සඳහා සූදානම් වෙනවා නම් සහ කටයුතු කරනවා නම් එයයි මේ මොහොතේ අවශ්‍ය. රට හැමදාමත් සුරක්ෂිත කරගන්නට, සුරකින්නට, ආරක්ෂා කරගන්නට. මොකද ලෝකයක් බලන් ඉන්නවා රට දිහා තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන. ඒක නිසා හැම මොහොතකම අපි පළමුවත් දෙවනුවත් තෙවනුවත් හිතමු රට ගැන ඇත්තටම හදවතින්ම. එහෙම නැතුව දේශපාලඥයන් වගේ නොවි. එවනම් අද දවස ඔබට යහපත් වූ දවසක් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නයි සූදානම් වෙන්නේ. සියත පත්තරේ තුලින් හෙටත් උදෑසන 6:30ට අපි ඔබව මුණ ගැහෙන්න සූදානම් වෙනවා සජීවීව. හැමතෙම යහපත් වූ දවසක්, රටට සෞභාග්‍යමත් වූ හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.